සුබ උදෑසනා good morning කොහමද තවත් ලස්සන උදෑසනක ස්වාමින් වහන්සේගේ ලස්සන වචනයක්ද ඔබගේ අවශ්‍යතාවනින් දෙයාත්නා කිරීමේ බලාපොරොත්තු වෙන බෙන්න පාස ඔස්මන් උදෑසනම ඔබගේ ලස්සන නිවසට වැඩපළට ඇවිදිලා සිටිනවා. ඉතින් මේ ලස්සන උදෑසන සුපුරුදු පරිදි හැමදාම අපිත් එක්ක යාත්නාවට එකතු වෙන සියලු සහෝදර සහෝදරිනුත් ප්‍රථම වතාවට යම් කෙනෙක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවද? ඔබත් ඉතාම ආදරෙන් සහ ගෞරවයෙන් ICA daily devotion එකට මම පිළිගන්න කැමතියි. ඉතින් අදත් ඔබ මතක තබා ගන්න. අපි নমස්කාර කරන දෙවියන් වහන්සේ ජීවමානයි. යේසු ජීවමානයි. යේසු ජීවමානයි. සෑමදාම. ඉතින් මේ උදෑසන ඔබ මැද පෙරදිගද යුරෝපයේද ඔබ වෙන රටක ඔබ කොයිද සිටින්නේ? ඔබ මොන ගමකද ඔබ සිටින්නේ? යේසුස් වහන්සේ මේ උදෑසන ඔබ සමග සිටිනවා. ඔබට පිළිතුරු දෙන්න යනවා. උන්වහන්සේ ඔබට කතා කරන්නට යනවා. ඔබ නැගිටවන්නට යනවා. ඔබගේ ජීවිත ගමන අදුරු එකෙන් ආලෝකයට පැමිණෙන්නට යනවා. හේතුව ඇයි? යේසුස් වහන්සේ ජීවමානව ඔබ සමග සිටමින් ඔබගේ යාත්නාව සලා ඔබට පිළිතුරක් දෙන්න යන නිසා. ආමේන්. ඉතින් මේ ලස්සන උදෑසන අපි සුපුරුදු පරිදි දෙවියන් වහන්සේගේ වචනේ බලන්න ඉස්සල්ලා අපි යාත්නා කරමු. ඔබගේ රෝගය වෙනුවෙන් ඔබගේ ප්‍රශ්නය ඔබගේ අවශ්‍යතාවය ස්වාමීන් වහන්සේ අතර බාර කළ අපි යාත්නා කරමු. කියන ස්වාමිනේ මම විශ්වාස කරනවා මගේ රෝගයට සුවයක් තිබෙනවා. මම විශ්වාස කරනවා මගේ ප්‍රශ්නෙට පිළිතුරක් තියෙනවා. මම විශ්වාස කරනවා මගේ නඩුව විසඳෙන්න යනවා. මම විශ්වාස කරනවා මම දරුසුරුතල් ලබන්න යනවා. අපි යාත්නා කරමු. රෝගෙ පිට අත තබා ගන්න. මේ යාත්නා ඉල්ලීම් කොළ ටික ඔබ අතට ගන්න. අපිට බොහෝ යාත්නා ඉල්ලීම් එවලා තියෙනවා. අපි ඒ ගැනත් අපි යාත්නා කරන්නට යනවා. අපිට ආදරය කරන්නා වූ ආදරවන්ත දෙවි පියාණෙනි, යේසුස් වහන්සේගේ නාමයෙන් මේ ලස්සන උදෑසන මේ යාත්නා කරන්නා වූ සෑම කෙනෙක් ඔබට බාර කරනවා. ඒ අය අතර ස්වාමිනී විවිධාකාර රෝග වෙනුවෙන් යාත්නා කරන අය, ශරීරගත වුණ විස බීජයේ වෛරස් නිසා පීඩා විඳින අය, ඇටමස් නාර රුධිරය සම්බන්ධව ඇති වෙලා තිබෙන රෝගය ඔබට බාර කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගේ සුවය, බලවත් සුවය, දිව්‍ය සුවය ඒ සියලු දෙනා සමග වේවා. ස්වාමිනී විවිධාකාර අවශ්‍යතා අතර විවාහ වෙලා දරුවන් බලාපොරොත්තුෙන් යාත්නා කරන අය, ස්වාමිනී මුදල් ප්‍රශ්න, රැකියා ප්‍රශ්න, ජීවිතයේ ස්වාමීන් වහන්සේ නොවිසඳනා වූ නඩු ප්‍රශ්නේ, ස්වාම පුරුෂයා බිරිඳ අතර ඇති වෙලා තියෙන විරසකභාවය ඔවුන් වෙන් වෙලා සීසීකඩ ස්වාමිනී ඔබට බාර කරනවා. අපිට ස්වාමිනී WhatsApp එක හරහා ඒවා තිබෙන මේ සෑම යාත්නා ඉල්ලීමක් අපි ඔබට බාර කරනවා. ස්වාමිනී ඒ දුක් වේදනාවෙන් පෙළෙන අය, කඳුළු බොන අය ඔබට බාර කරනවා. අනේ යේසුනේ මේ උදෑසන ඔබ වහන්සේගේ පිළිතුරුව මැනව. යක්ෂයාට ඔවුන්ගේ ජීවිත අවුල් කරන්නට, පෞල් ජීවිත අවුල් කරන්නට ස්වාමීන් වහන්සේ ඔවුන්කට දුක වේදනාව ගෙනල්ලා ඔවුන්ව මිරිකලා ඔවුන්ව නැති කරන්නට ඉඩ නෑරිය මැනව. ඔබ වහන්සේගේ බලවත් අනුග්‍රහය කරන කොටගෙන උන්වහන්සේට පිළිතුරක් දකින්න සලස්වන්නට අනේ ඔබ වහන්සේ මදහත් කාර්කම් කරින් මෙයට පිහිටුව මැනව, මෙයට සරණ වෙන්න කියලා යාත්නා කරනවා. වෙන නාමයක් නිසා නොව යේසුස් වහන්සේගේ නාමයෙන්, යේසුස් වහන්සේගේ නාමයෙන් මේ සෑම කෙනෙක් මම ඔබට බාර කර යාත්නා කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ඔවුන් ජීවත් වෙන නිවස ස්වාමිනේ ආශිර්වාදමත් නිවසක් වේවා. තෙල් කුලාව අඩු නොවන පිණිසත්, පිටි ටික අඩු නොවන පිණිසත් ස්වාමින් වහන්සේ ඔවුන් නිවසට ඇතුල් වෙන ස්වාමිනේ විටත් ඔවුන් පිටව යන විටත් ඔබ වහන්සේ තුල බලාපොරොත්තු වේ දරුවක් වෙන්න සලස්වන්නට. ඔවුන් භූමියේ හටගන්න දේවල් වල ඵලදාව මහත් ලෙස ඇති වෙන්න සලස්වන්නට. ස්වාමිනේ රැකියාවෙන් ඔවුන් ව්‍යාපාරයෙන් ලබන මුදල ඔවුන්ගේ මාසෙ නිම කරන්නට ස්වාමිනේ ඕනෑමටත් වැඩි ඉතුරු කරන්නට පවා සලස්වන්නට. යේසුස් වහන්සේගේ නාමයෙන් ඔවුන්ගේ කඩේ දිනපතා වියදම ස්වාමිනේ ආදායම ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ දකිනවා. ස්වාමිනේ ඔවුන් ලාභ ලබන ව්‍යාපාරයක් බවට බංකොලොත් ව්‍යාපාරය හරවා දෙන්න කියලා යාත්නා කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්, යේසුස් වහන්සේගේ නාමයෙන් මේ සෑම කෙනෙක් ඔබට පාරයි. ඔබ වහන්සේගේ පිළිතුර ඔබගේ දරුවන් සමග වේවා. යේසුස් වහන්සේගේ නාමයෙන්, යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. අපි යාත්නා කරමු. මැද පෙරදිග යුරෝපයේ ඉන්න අපේ සහෝදර සහෝදරයා පෞගි දවසක් කිව්ව සමහර අය මුදල් ටිකක් හොයාගන්න රට ගිහිල්ලා අද අමාරුවේ වැටිලා. සමහර අය මාස ගාණක් වැඩ කරනවා තාම වැටුප ලැබිලා නැහැ. සමහර අය ඒජන්සි වලට සල්ලි ලක්ෂ ගණන් දීලා රත්තරන් බඩු ටික උගස් තියලා
ඉඩම උගස් තියලා අද කබලෙන් ලිපට වැටිලා වගේ මම ඔබට කියනවා රැවටෙන්න එපා. බොරු කරන මිනිසයන්ට අසු වෙන්න එපා. සමහරලාට රටවල් වල අනේක සුරංගනා එකක් නෙවෙයි. සමහරලාට මහා ප්‍රශ්න තිබෙන සමහර ස්ථාන. ඒ නිසා මතක තියාගන්න ප්‍රවේශයෙන් කටයුතු කරන්න අවශ්‍යයි. අපි යාත්නා කරමු දේශය ගැන. පියාණෙනි ඔබට යාත්නා කරන විදේශගත වෙන අපේ සහෝදර සහෝදරයා සමහර අය ස්වාමිනී ලොකු අමාරු වලට වැටිලා ලොකු ප්‍රශ්න වලට මැදි වෙලා තානාපති කාර්යාලවල ඉන්නවා. සමහර අය වැඩ කරන ස්ථානේ මාස 5-6 වැටුප ලැබිලා නැහැ. සමහර අයට ලංකාවට යන්න විදිහක් නැහැ. ස්වාමිනී අපි යාත්නා කරනවා ඔබ වහන්සේට පිහිට වෙන්න කියලා, සරණ වෙන්න කියලා. විශේෂයෙන්ම ඩුබායි දේශයේ අසරණව සිටින ස්වාමිනී පාක්වල සිටින ස්වාමීන් වහන්සේ බෝඩින් වල හිර වෙලා හරියට කෑමක් බීමක් නැතුව ඉන්න අය ඔබට බාරයි. අනේ ස්වාමිනීට උපකාර කරන්න. යම් කෙනෙක් මේ වචනේ අසනවා නම් යම් තැනක ඉඳලා ඔබ වහන්සේට අතගසලා ආශිර්වාද කරන්න. එයට උපකාර කරන්න. අපේ දේශයේ බාර කරන අපේ දේශයට ආශිර්වාද කරමෙනවා. අපේ දේශයේ තියෙන මේ වාතාවරණය යහපත් තත්වයට හැරෙන්න සැලැස්සුවමෙනවා. අපේ දේශය ස්වාමිනී සුව කරමෙනවා. අපේ දේශය සුව කරමෙනවා. අපේ දේශය සුව කරමෙනවා. දැන් ඔබගේ හස්තයට මේ සියලු දෙනා බාරයි. ඔබගේ දෑත් ඔපුලුවන් ඉදිරියට දාන්න. ස්වාමිනී දැන් ඔබ වහන්සේ මෙයට ආශිර්වාද කරමෙනවා. ඔබ වහන්සේගේ ආශිර්වාදයෙන් මෙය පිරෙන්න සලස්වන්න. කිසිවෙක් ස්වාමීන් නැති නොවන පිණිස ඔබගේ ආශිර්වාදයේ කොටස්කරුවම් වෙන්න උපකාර කරන්න. යේසුස් වහන්සේ දැන් ඔබගේ වචනේ තුලද ඔබගේ දරුවන්ට කතා කරන්න. ඒ වචනේ සත්‍යතාව මෙයට තේරුම් ගන්නටත් ඒ වචනේ තුල උන්ට බලාපොරොත්තුවක් ඇති කර ගන්නටත් සලස්වන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන් ආමේන්. හොඳයි. අපි දවස් දෙකක් බැලුවේ අපේ යාත්නාවට හේතුවක් වෙන එහෙම නැත්නම් පදනමක් වෙන ප්‍රධානම කාරණාව තමයි ඇදහිල්ල. මොකද්ද? ඇදහිල්ල. ඇදහිල්ල නැතුව අපර උන්වහන්සේව ප්‍රසන්න කරන්නත් බෑ. අපි ඇදහිල්ල නැත්නම් අපි කරන යාත්නාව හරියට අර සුළඟට අර ගසන මූදේ රැලි හා සමානයි. කිසි පිළිතුරක් නැහැ. අපි වැනෙනවා. ඇදහිල්ල අපි දෙවියන් වහන්සේ තුල මහත් දේ අත්දකින්නට උපකාරයක් වෙනවා. එහෙනම් ඇදහිල්ල කාලඟ තියෙන්න ඕනේ. ඔබ ළඟ තමයි ඇදහිල්ල තියෙන්න ඕනේ. මා ළඟ තමයි ඇදහිල්ල තියෙන්න ඕනේ. දෙවියන් වහන්සේ කෙරෙහි තියෙන විශ්වාසය, ඒකට කියනවා ඇදහිල්ල. උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරමින් අපි යාත්නා කරනවා නම් මහත් පිළිතුරු ලබන්නට යනවා. ඔබ පෞගිය දවස් දෙකේ අපේ ඩෙල් ඩිවෝෂන් ඒ වැඩසටහන බැලුවේ නැත්තම් මම ඔබට උනන්දු කරනවා ඒක අහන්න. ඒක ඔබට උපකාරයක් වෙනවා අද දවසේ මේ වචනය ඉගෙන ගන්නට. අද දවසේ මම ඔබ සමග බෙදාගන්නේ හේබ්‍රේ පොතේ. හේබ්‍රේ පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදයේ සිට 27 වෙනි පදයේ දක්වා. මෝසෙස් වැඩුණායින් පසු පාරාවෝගේ දුවගේ පුත්‍රයය කියුන් ලැබීම ඇදහිීමෙන් එපා කර විපාකයේ දෙස බැලූ බැවින් මිසරේ වස්තුවලට වඩා ක්‍රිස්තුස් වහන්සේගේ තීන්දුව මහත් සම්පතක් යයි සිතා කලකට පාපයේ සැප භුක්ති විඳීමට වඩා දෙවියන් වහන්සේගේ සෙනග සමග දුක් විඳීම තෝරා ගත්තේය. ඇදහිල්ලෙන් ඔහු රජුගේ උදාසට බය නොවි මිසරේ අත්තර ගියේය. මක්සාද අදුෂ්‍යමාන තැනන් වහන්සේ දකින්නාක් මෙන් ඔහු ස්ථීරව සිටියේය. මේ කතාවට පදනමක් මම විස්තර කරන්න කැමතියි. මෝසෙස් හැදී වැඩුණේ මිසරේ පාරාවෝගේ ගෙදර. ඔබ දන්නවා මිසරය රජතුමා ඒ ඊශ්‍රායලගේ කුළුදුලන්ව මරා දානකොට දෙවියන් වහන්සේගේ කරුණාව තුල මෝසෙස් ආරක්ෂා වුණා. ඒ මෝසෙස් ගියා රජමැදුරේ තමයි හැදී වැඩුණේ. දැන් මෝසෙස් තරුණ වයසට ඇවිල්ලා මූගුරා ගිල්ලා ශක්තිමත් දැනුම වර්ධනය කරගෙන හොඳ තැනකට ආවා. එතකොට ඔහු දැනගන්නවා ඔහු මිසරයෙක් නෙවෙයි. ඔහු දෙවියන් වහන්සේගේ දරුවෙක් කියලා. ඉතින් ඔහු දැක්කා ඊශ්‍රායල් සෙනග මිසරේ පාරාවෝ යටතේ දහදුක් විඳිනවා. වේදනා විඳිනවා.
අපහාස විඳිනවා. මොකද ඒ වෙනකොට ඊශ්‍රායල් සෙනඟ මිසරේ වහලුන් ලෙස තමයි සිටියේ. ඉතින් ඔහුට එදා තෝරා ගැනීමක් තිබුණා. ඒ තෝරා ගැනීම තමයි මම මගේ ජාතියත් එක්ක මගේ සෙනගත් එක්ක දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න මම බාර වෙනවද? නැත්නම් මම ඒක අමතක කරලා මගේ මේ රාජ්‍යය එහෙම නැත්නම් මේ පාරාව රාජ්‍යය මං හැදි වැඩුණු රාජ්‍යය ඒ සැප සම්පත් විඳමින් සතුටින් මම වැංජබෙනවද කියන එක. ඔව් ඒක මෙතන විස්තර කරන්නේ කොහොමද? 26 වෙනි පදයේ විස්තර කරන්නේ කලකට පාපයේ සැප බුද්ධ විඳීමට වඩා తాවකාලිකව ලැබෙන ඒ සැප සම්පත් පාපයේ සැප සම්පත් තමයි ඔහු පෙන්눔 කරන්නේ. ඒවා බුද්ධ විඳිනවට වඩා දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන එක, දෙවියන් වහන්සේ අනුව ගමන් කරන එක ඔහු එදා තෝරගත්තා. මොකක් පදනම් කරගෙනද? මොකද්ද පදනම උනේ? මේ ස්ථානයේ කියනවා ඇදහිල්ල මූලික කරගෙන. මේ ස්ථානයේ කියනවා 27 ඇදහිල්ලෙන් ඔහු රජුගේ උදහසට ඔහු මුහුණ පෑවා. උදැනන් හිටියා දැන් මම මේ ආකාර තීරණයක් කරගෙන මම මේ සෙනගත් එක්ක ගියොත් ඔවුන් වෙනුවෙන් කතා කෙරුවොත් රජතුමා උදාස් වෙන්න යනවා. තමන් රජතුමා මරලා දාන්නට යාවි. නමුත් 24 වෙනි පදයේ කියනවා මෝස් වැඩුණායින් පසු පාරාවගේ දුවගේ පුත්‍රයා කියනු ලැබීම ඇදහිීමෙන් එපා කර ඔහු පාරාවගේ දරුවෙක් කියලා කියන එක ඇදහිල්ලෙන් ඔහු ප්‍රතික්ෂේප කරා. දෙවියන් වහන්සේ කෙරේ විශ්වාසය තබලා අද දවසේදී ඔබ දන්නවා එදා මෝසෙස් ඒ තීරණය ගත්තා. ඒ තීරණය ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස පාරාව රජතුමා මෝසෙස්ව මරන්නට හෙව්වා. නමුත් මෝසෙස් මිස්රයෙන් පලා ගිහිල්ලා කාන්තාරයේ අවුරුදු 40ක් ජීවත් වුණා. ඒ අවුරුදු 40කට පස්සේ තමයි නැවත වාරයක් දෙවියන් වහන්සේට කතා කරලා මිසරයට ඇවිල්ලා දෙවියන් වහන්සේගේ බලවත් හාස්කම් 10ක් පෙන්නලා ඊශ්‍රායල් සෙනගව මිසරේ වහල්කමෙන් එළියට අරගෙන ගියා ජයග්‍රාහීව. දෙවියන් වහන්සේ බලවත් ලෙස මෝසෙස්ව පාවිච්චි කරන්න පටන් ගත්තා. එදා ඒ ඇදහිල්ලෙන් ගත්ත තීරණය නිසා. ඔබට මේ ගැන මෝසෙස් ගැන දැනගන්න නික්මයාම පොත ඔබ කියවන්න. උප්පත්ති පොතට පසුව තියෙන පොත තමයි නික්මයාම පොත. මාද ඔබට කියන්නේ එදා මෝසෙස් ඇදහිල්ලෙන් දෙවියන් වහන්සේ කෙරේ විශ්වාසය තබලා ඔහු ඉදිරියේ තියෙන తాවකාලික සැප සම්පත් ඔහු ප්‍රතික්ෂේප කරා. ඒ පාපේ සැපය ඔහු ඉවත් කරලා ඇදහිල්ලෙන් දුක් විඳීමට ඔහු පය තැබුවා. දුක් විඳීම ඔහු තෝරා ගත්තා. ඔහු කියන්නේ తాවකාලිකව තිබෙන සැප ඔහු ප්‍රතික්ෂේප කරනු ලැබුවා. මගේ සෙනෙහවන්ත මිත්‍රයේ අද දවසේ අපි හැමෝම හොයන්නේ සැප. අපි හොයන්නේ සතුට. අපි ඕනේ ඔක්කොම හොඳට යන්න ඕනේ. එතකොට යේසුස් ජීවමානයි. රැකියා ප්‍රශ්න විසඳෙනවා, මුදල් ප්‍රශ්න විසඳෙනවා, අපිට ලොකු ගේ හැදෙනවා, වාහනේ තිබෙන ඔක්කොම යේසුස් ජීවමානයි. හැබැයි ගොඩක් වේලාවට අපි ඇදහිල්ලෙන් සමහර දේවල් අතෑරලා දුක් විඳින්න තෝරගන්න අපි ගොඩක් වෙලාවට කැමති නැහැ. සේවය කරන එක උදාහරණයක් ලෙස මම ගන්නම්. මේක තමයි ගන්න පුළුවන් හොඳම සරලම උදාහරණය කියලා හිතන්න. ඔබ නගරයක හොඳ දේවස්ථානයක් ඔක්කොම හොඳට තියෙනවා. හරි සැප පහසු ඔක්කොම තියෙනවා. ඔබ හොඳට දේශනා කරමින් හොඳට සේවය කරනවා. දෙවියන් වහන්සේ ඔබට කියනවා ඈත දුෂ්කරකම් පළාතක ඔබ ගිහිල්ලා ඒ දුක් විඳින ජනතාවට සේවය කරන්න. හරියට විදුලිය නැහැ, හරියට ජලයවත් නැහැ. ඔබ తాවකාලිකව තිබෙන මේ සැප සම්පත් ඔක්කොම අමතක කරලා ඔබ යන්ට ලෑස්තිද ඒ දුෂ්කර සේවයට ගිහිල්ලා සේවය කරන්න. හැබැයි දුෂ්කර පළාතක අපි සේවය කරනවා, අපි යාත්නා කරනකොට නගරේ තැනක ඔෆර් එකක් ලැබෙනවා හොඳ සභාවක. එතකොට අපි සාක්ෂි කරනවා දෙවියන් වහන්සේට ස්තුතියි අපි යාත්නා කරා. මම මේ අමාරුකමින් දැන් යනවා. දෙවියන් වහන්සේට නගරේ තැනක් සූදානම් කරලා තියෙනවා. හැබැයි අපි අනිත් පැත්තට යන්න අපි ගොඩක් වෙලාවට කැමති නැහැ. යන අය නැතුව නෙවෙයි ඉන්නවා, අපි ඕන තරම් අහලා තිබෙනවා. අද මා ඔබට කතා කරන්නේ ඇදහිල්ලෙන් අතාරින එක ගැන.
යේසුස් වහන්සේ වෙනුවෙන් සමහර වේලාවට ඔබගේ ප්‍රේම සම්බන්ධකම දෙවියන් වහන්සේ ඉදිරියේ දේව කැමැත්ත නොවේ නම් ඇදහිල්ලෙන් ඔබ අතාරින්න ලෑස්තිද? ඔබ කරන ව්‍යාපාරයේ දෙවියන් වහන්සේට ප්‍රසන්න දෙයක් නොවේ නම් ඔබ අතාරින්න ලෑස්තිද? ඔබ දෙවියන් වහන්සේගේ සේවයට කැඳවලා තිබෙනවා. නමුත් ඔබගේ තිබෙන ලෞකික සැප සම්පත් කෙරෙහි තිබෙන ආසාව නිසා ඔබ දේව සේවයට යන්න ඔබ අකමැතිව සිටිනවද? අද දවසේදී ඔබ යේසුස් වහන්සේ වෙනුවෙන් ඔබ අද පීඩා විඳින්න ඇදහිල්ලෙන් පාතබන්න ඔබ ලෑස්තිද? යේසුස් වහන්සේ පිළිගන්නේ නැතුව යම් කෙනෙක් මේ ස්ථානයේ සිටිනවා නම් මම යේසුස් වහන්සේ පිළිගන්නවා. මම දන්නවා යේසුස් වහන්සේ සත්‍යයි. නමුත් මම යේසුස් වහන්සේ පිළිගත්තොත් මට ගෙදරින් යන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මගේ දෙමව්පිය මාත් එක්ක තරහා වෙන්න යනවා. නැත්නම් මට ලොකු ප්‍රශ්න වලට මැදි වෙන්න යනවා. මට යාළුවෝ පවා අහිමි වෙන්න යනවා. ඔබ ලෑස්තිද තෝරගන්න? ඒ කැපවීම කරලා මගේ දෙවියන් වහන්සේ මම පිළිගන්නවා. මම මගේ දුෂ්කර ගමනට මම පාතබන්න යනවා. ඔබ ලෑස්තිද? එදා මෝසෙස් ඒ කරා රජගෙදර සැප සම්පත් අතෑරියා. පාරාවගේ දරුවා කියන එක ප්‍රතික්ෂේප කරවුවා. මම කැමති දුක් විඳින්න මගේ ජනතාව සමග දිව්‍යන් වහන්සේගේ නාමයෙන් ගෞරවයට පත් වෙන පිණිස. අවසානයේ මෝසෙස්ගේ ජීවිතයේ මොකද වුනේ? දෙවියන් වහන්සේ උසස් කරනු ලැබුවා. අද අපිත් මෝසෙස් ගැන කතා කරනවා. ඇදහිල්ල වන්තයා දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන මිනිසයා අතාරින්න කවදාවත් බය නැහැ. ඕන දෙයක් අතෑරලා උන්වහන්සේ අනුව යන්න, උන්වහන්සේගේ සේවය කරන්න ඒ කෙනාට පුළුවන්කම තිබෙනවා. ඉතින් අද දවසේදී මම ඔබට කියන්නේ අපි යාත්නා කරන එක ඇත්ත. අපි යාත්නා කරනවා. සමහර දෙවියන් වහන්සේ ඔබට කියනවා නම් සමහර දේවල් අතාරින්න. తాවකාලිකයි කියලා විශ්වාස කරන්න. ඒ දේ අතාරින්න මහන්සි ගන්න. දෙවියන් වහන්සේ කියනවා නම් විතරක් අතාරින්න මහන්සි ගන්න. අතහැරලා යේසුස් වහන්සේ සමග දුක් විඳින්න ඔබ ලෑස්ති වෙන්න. දෙවියන් වහන්සේ කවදාවත් ඔබව ලැජ්ජාවට පත් කරන්න යන්නේ නැහැ. අද මම ඔබට කියන්නේ ඇදහිල්ලෙන් අතාරින්න ඔබට දෙවියන් වහන්සේ කියා තිබෙනවා නම් අතාරින්න මහන්සි ගන්න. කිසි දෙයකට පැකිලෙන්න එපා. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන්න යනවා. තව ඔයගේ ජීවිතවලට ඔබව ආශිර්වාදයක් වෙන්න යනවා. උපකාරයක් වෙන්න යනවා. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේක්වා. අපි යාත්නා කරමු. අපට ආදරය කරන ආදරවන්ත දෙවි පියාණෙනි, අද දවසේදී මේ වචනය ඇසූ සියලු දෙනා ඔබට බාර කරනවා. පියාණෙනි, අද දවසේ මේ ඉගෙනගත්ත වචනේ ප්‍රකාරයටම ඇදහිල්ලෙන් තීරණ හදන්න මෙයට උදව් කරන්න. ඇදහිල්ලෙන් ස්වාමින් වහන්සේ සමහර දේවල් අතාරින්න. ඒ ලෞකික සමහර දේවල් ඔබ වහන්සේට අප්‍රසන්න දේවල් අතෑරලා දුක් විඳීම වුණත් තෝරා ගන්න මෙයට උපකාර කරන්න. මෙයට ශක්තිය දෙන්න, මෙයට ධෛර්යය දෙන්න. මෝසෙස් මෙන් ක්‍රියා කරන්න මෙයට උපකාර කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් මේගේ අද දවසට ආශිර්වාද කරන්න. අද දවස ආශිර්වාදමත් දවසක්, ප්‍රීතිමත් දවසක්, ජයග්‍රාහී දවසක් කරන්න කියලා යාත්නා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන් ආමේන්. හොඳයි එහෙනම් අද පාන්දර 5 යාත්නාවට එකතු වෙන්න බැරුණා නම් මම ඔබට මතක් කරන්න කැමතියි. හෙට පාන්දර 5 යාත්නාවට එකතු වෙන්න. සමහර කියයි පාස්ටර් මට ලින්ක් එක නැහනේ. ඔබ කැමති නම් ඒ ලින්ක් එක ගෙන්න ගන්න. අපි අනිකුත් ආත්මික වැඩසටහන් වලට එකතු වෙන්න කැමති නම් අදම අපිට WhatsApp එක කරන මෙසේජ් එකක් එවන්න. අපේ දුරකථන අංකය ධන ලකුණ 852 6278 1410. අදම අපිට මෙසේජ් එකක් එවන්න. ආමේන්. හොඳයි එහෙනම් දන්නවනේ ICA ඩෙල් ඩිවෝෂන් එක ආනයි ලස්සනට ගැලපෙන්න පිළිවෙලට තියෙන ඇඳුම් වල හොදන්න තියෙනවා හොඳට හොදන්න. පොලිෂ් කරන්න තියෙන සපත්තු දෙක පොලිෂ් කරන්න. කොණ්ඩේ පීරන්න. ලස්සනට ඉන්න. අයන් කරන්න ඕනේ ටික අයන් කරලා ලස්සනට අඳින්න පළ දෙන්න. ඔබ ලස්සනට ඉඳී. ඔබ නිකන් දිලිහි ඉඳීවි. ආමෙන්. ඔබගේ පවුලත් එක්ක ලස්සනට කාලය ගත කරන්න. දෙවියන් වහන්සේ දුන්න පවුල. ඔබ බිරිඳ ස්වාමි පුරුෂයා ඒවා ලස්සනට හදාගන්න මහන්සි ගන්න. අටවෙනියෙන් යාත්නා කරන්න. අතුලාන්ත මනුෂ්‍යයා ලස්සනට තියාගන්න. හැමෝටම ආදරය කරන්න. ආදරණීය මනුෂ්‍යෙක්ස ජීවත් වන්න. හැමෝටම ආදරේ හිතෙල් ලෙස ජීවත් වෙන්න. ඇයි දන්නවද? ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නිසා. ඉතින් උදෑසන ස්වාමීන් වහන්සේගේ ලස්සන වචනයක්ද සියලු අවශ්‍යතාවයන් යාත්නා කිරීමේ බලාපොරොත්තු අපි හැමෝම හමු වෙමු. ඔබ තමයි සුබ දවසක්, සුබ අනාගතයක්. අමතක කරන්න එපා. අද ඉගෙනගත්ත වචනේ ක්‍රියාවට යොදවන්න.